ආයුබෝවන් දරුවනේ 10 ශ්‍රේණියේ 3 වෙනි වාරයට අදාළ පාඩමක් වන පදාර්ථයේ වෙනස් වීම කියන පාඩම තමයි මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක රසායන විද්‍යාව පාඩමක්. මේ පාඩම මම කොටස් දෙකකින් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ පාඩමේ තියෙන විෂය කරුණු සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන්ම මේ පාඩමේ විෂය කරුණු මොනවා හරි කොටසකින් විභාගයට එනවා. ඒක නිසා අපි මේක හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. මේ පාඩමේ ආරම්භයේදීම තියෙන්නේ ක්‍රියාකාරකමක් දරුවනේ. ඒ ක්‍රියාකාරකමේ හරි සරලම ක්‍රියාකාරකම් ටිකක් තියෙන්නේ. සමහර ඒවා ඔයාලට ගෙදරදී උනත් කරන්න පුළුවන්. හැන්දක් අරගෙන මේ හැන්ද දැල්ලකට අල්ලලා තදින් රත් කරලා ඒකට කපුරු බෝලයක් දාලා පැත්තකට කරලා කපුරු බෝලයක් දාලා තවත් හැන්දකින් වහනවා. එතකොට නිරීක්ෂණය කරන්න වෙන්නේ කපුරු බෝලය මුලින්ම ද්‍රව වෙනවා. ඊට පස්සේ වාෂ්ප වෙලා අර වහපු හැන්දේ ඇතුල් පැත්තේ තැන්පත් වෙලා තියෙනවා සුදු පාට කුඩක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මැග්නීසියම් පටියක් දැහියඬු වෙන්න අල්ලලා රත් කරාම අපි දන්නවා දීප්තිමත් දැල්ලක් සහිතව දැවිලා සුදු පාට කුඩක් තමයි ඉතුරු වෙන්නේ. ඊළඟට තියෙන්නේ තුන්වෙනියට තනුක සල්ෆියුරික් අම්ලයක ද්‍රාවණයක ආරම්භක උෂ්ණත්වය මැනලා ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පෙති කිහිපයක් දැම්මහම ඊට පස්සේ උෂ්ණත්වය බැලුවාම අපිට ඒක උෂ්ණත්වමානයේ පාඨාංකය ඉහළ යනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එකේ තියෙන්නේ මැග්නීසියම් පටික ඇවැල්ලක් තනුක සල්ෆියුරික් අම්ල බීකරයකට දැම්මහම අපි දන්නවා අම්ලයකට ලෝහයක් දැම්මහම ඒකේ ලෝහය දිය වෙලා යනවා ඊට අමතරව වායු බුළු පිට වෙනවා. ඉතින් දරුවනේ මෙතන සිදුවන ක්‍රියාකාරකම් හතර දිහා බැලුවහම අපිට කියන්න පුළුවන් මේ ක්‍රියාකාරකම් වලින් පළවෙනි දෙවෙනි තුන්වෙනි ක්‍රියාකාරකම් මේ පළවෙනි ක්‍රියාකාරකමේ මොන විපර්යාසයක්ද වෙන්නේ? ඒකේ අඩංගු රසායනික සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒකට කියනවා භෞතික විපර්යාසයක් වෙලා තියෙන්නේ. භෞතික විපර්යාසයක්. හැබැයි මෙන්න මේ තුනේම රසායනික සංයුතිය වෙනස් වෙලා. ඒ කියන්නේ අලුත් දේවල් හැදිලා තියෙනවා. මොකද දහණය වෙලා සුදු පාට කුඩ නැවත මැග්නීසියම් පටිය බවට පත් කරන්න බෑ. මේ අවස්ථා තුනේම සිදුවෙන්නේ රසායනික විපර්යාස. ඒක තමයි අපිට මේකෙදි නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. භෞතික විපර්යාසත් සිදු වෙනවා රසායනික විපර්යාසත් සිදු වෙනවා. එතකොට අපි බලමු මොකද්ද මේ භෞතික විපර්යාසයක් කියන්නේ? මොකද්ද මේ රසායනික විපර්යාසයක් කියන්නේ? හැදිලා තියෙන ද්‍රව්‍ය වලින් නව ද්‍රව්‍ය හැදෙන්නේ නැහැ. ඒකේ අංශු සැකැස්ම පමණක් වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා භෞතික විපර්යාසයක් කියලා. උදාහරණයකට පුතේ ගලක් කැඩුවොත් ඒක පොඩි පොඩි කැබලි බවට පත් වුණාට ඒකේ අඩංගු සංයුතිය වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉටි දිය වුණොත් ජලය වාෂ්ප වුණොත් මේ හැම අවස්ථාවම වෙන්නේ භෞතික අවස්ථාව වෙනස් වෙනවා විතරයි රසායනික සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. ඒතර රසායනික විපර්යාසයක් කියන්නේ තිබෙන ද්‍රව්‍ය වලින් අලුත් ද්‍රව්‍ය නැත්නම් නව ද්‍රව්‍ය සෑදීමක් වෙනවා. ඒ කියන්නේ රසායනික සංයුතිය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා කතා කරපු ප්‍රතික්‍රියාවල මැග්නීසියම් පටිය දහණය කිව්වොත් එතෙන්දී අලුත් දෙයක් සෑදෙනවා. ඊට පස්සේ දර දහණය ඕනම දහන ප්‍රතික්‍රියාවක්. හුණුගල් රත් කිරීම, කොණ්ඩිස් රත් කිරීම. මෙන්න මේ දේවල් වලදී අපි දන්නවා රසායනික සංයුතිය වෙනස් වෙනවා. දැන් යකඩ මල බැඳීම ගත්තොත් අවසානයේ යකඩය නෙමේ යකඩ මල ටික ඉතුරු වුනහම නැවත අපිට ඒකෙන් යකඩය ගන්න බෑ. ඉතින් ඒක නිසා අපි ඒ වගේ විපර්යාස වලට කියන්නේ රසායනික විපර්යාස කියලා. ඒතකොට රසායනික විපර්යාසයක් සිදු වුණාද කියලා තහවුරු කරගන්න නම් අපිට මොනවා හරි සාක්ෂි ඕන. මොනවද මේ සාක්ෂි? එකක් තමයි පුතේ දැල්ලක් සහිතව දැවෙනවා නම් දහනයක් සිදු වෙනවා නම් ඕනම දහන ප්‍රතික්‍රියාවක් සිදුවනවා කියන්නේ එතන රසායනික සංයුතියේ වෙනසක් සිදු වෙලා කියන එක. ඊළඟ රත් වීම. පරීක්ෂණ නලයකට මොනවා හරි එකතු කරාම ඒකේ පිටතින් අපිට උෂ්ණත්වය වැඩි වීම, එහෙම නැත්නම් උෂ්ණත්වය අඩු වීමක් නිරීක්ෂණය කරන්න පුළුවන් නම් එතනක් සිදු වෙන්නේ රසායනික විපර්යාසයක්. ඊට අමතරව වායු බුබුලු පිට වෙනවා නම් අවක්ෂේපයක් ඇති වෙනවා නම් මොකද අවක්ෂේපයක් කියන්නේ ද්‍රාවණයේ පතුලේ තැන්පත් වීමක් මොකක් හරි වෙන සංයෝගයක් හැදිලා තැන්පත් වීමක් සිදු වෙනවා නම් එතකොට සමහර වෙලාවට වර්ණයේ වෙනස් වීමක් සිදු වෙනවා නම් අන්න අපි ඒවත් කතා කරන්නේ රසායනික විපර්යාසයක් සිදු බවට සාක්ෂි විදියට. එතකොට මොකද්ද මේ රසායනික විපර්යාසය? රසායනික විපර්යාසයක් සිදු වෙනකොට ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා නව ද්‍රව්‍යයක් හැදෙනවා. හරිද? එහෙම නැත්නම් තියෙන ද්‍රව්‍ය වෙනස් ආකාරයකට සංවිධානය වෙලා නව ද්‍රව්‍ය හැදෙනවා. ඒතර රසායනික විපර්යාසයකදී ඒකට සහභාගී වෙන දේවල් වලට අපි කියන ප්‍රතික්‍රියක කියලා. ඒකෙන් හැදෙන අලුත් දේවල් වලට අපි කියන මොනවද? ඵල කියලා.
එතකොට මොකද පුතේ හැම වෙලාවෙම වෙන්නේ හොඳට මතක තියාගන්න ප්‍රතික්‍රියක තමයි ඵල බවට පත් වෙන්නේ. ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා කතා කරපු මැග්නීසියම් නොයි ඒක දහනය වෙනවා කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා වෙනවා කියන එක පුතේ. ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ්. ඒතර මේ තියෙන ප්‍රතික්‍රියක මේ ප්‍රතික්‍රියාවට සහභාගී වූ ද්‍රව්‍ය මේ තියෙන්නේ ඵල. ඒතර හැම වෙලේම ප්‍රතික්‍රියක තමයි පුතේ ඵල බවට පත් වෙන්නේ. ඒතර මේ තියෙන තවත් ක්‍රියාකාරකම් හතරක්. පළවෙනි එකත් ආයි අපි අර කලින්ම කතා කරපු මැග්නීසියම් පටියක් දහනය කිරීම. ඒතර ප්‍රතික්‍රියකවල ස්වභාවය ගත්තොත් මැග්නීසියම් කියන්නේ රිදී පාට දිලිසෙන ලෝහයක්. දහනය වෙනකොට දීප්තිමත් දැල්ලක් සහිතව දැවිලා සුදු කුඩක් ඉතුරු වෙනවා. ඊට පස්සේ ඊළඟ එකේ තියෙන පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම. පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම. එතන පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම ඒකේ ප්‍රතික්‍රියක සාමාන්‍ය පුතේ දම් පාට කැට නිරීක්ෂණය. එතන අපි ඒකට පුලිඟු කීරක් දැම්මහම පුලිඟු කීර දීප්තිමත්ව දැල්වෙනවා. පුලිඟු කීර දීප්තිමත්ව දැල්වේ. මතක තියාගන්න පොටෑසියම් පර්මැංගනේට් රත් කරලා ඉතුරු වෙන සංඝටක වලට ජලය ටිකක් දැම්මහම කොළ පාට අවක්ෂේපයක් තමයි හැදෙන්නේ. හරිනේ? ඒක පෙරලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ඵල කොළ පාටයි මේක දම් පාට කැට. ඊළඟ කොපර් සල්ෆේට් වලට සිංක් දාන එක. කොපර් සල්ෆේට් කියන්නේ නිල් පාට ද්‍රාවණයක්. සිංක් කියන්නේ මොකද්ද? රිදී පාට ලෝහයක්. දිලිසෙන. ඊට පස්සේ නිරීක්ෂණය තමයි ද්‍රාවණයේ වර්ණය ක්‍රමයෙන් අඩු වෙනවා. ද්‍රාවණයේ වර්ණය ක්‍රමයෙන් අඩු වෙනවා. ද්‍රාවණයේ පතුලේ කළු පාට කුඩක් තැන්පත් වෙනවා. ඒතර ඵල කියලා කියන්නේ අවර්ණ ද්‍රාවණයක් සහ කළු පාට කුඩක් ඉතුරු වෙනවා. ඊළඟට බේරියම් ක්ලෝරයිඩ් සහ බේරියම් සල්ෆේට් සෝඩියම් සල්ෆේට් දෙක එකතු කරාම මෙතෙන්දි සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. මේකට භාවිතා කරන ප්‍රතික්‍රියක දෙකම අවර්ණයි. ඵලවලදී තමයි සුදු පාට අවක්ෂේපයක් ලැබෙන්නේ. එහෙනම් ඔයාලට හැම වෙලෙම තේරෙනවා ප්‍රතික්‍රියක වලට වඩා සෑදෙන ඵල වෙනස්. මේ හැම ප්‍රතික්‍රියාවක්ම අපි ඉස්සරහදී ලියලා බලනවා මේ තියෙන්නේ. එතකොට අර රසායනික විපර්යාසයේ ස්වභාවය අනුව ප්‍රතික්‍රියා වර්ග හතරකට බෙදෙනවා. මොනවද? සංයෝජන, වියෝජන, ඒක විස්ථාපන හා ද්විත්ව විස්ථාපන. අපි බලමු. එතන සංයෝජන ප්‍රතික්‍රියාවක් කියන්නේ දෙකක් හෝ එහෙම එකතු වී නව සංයෝගයක් මූලද්‍රව්‍ය දෙකක් හෝ නැත්නම් සංයෝගයක් හෝ එකතු වෙලා නව ද්‍රව්‍යයක් හැදෙනවා නම් අපි ඒකට කියන්නේ සංයෝජන ප්‍රතික්‍රියාවක් කියලා. එතන මේ තියෙන්නේ මැග්නීසියම් නුයි ඔක්සිජන් නුයි එකතු වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් හැදිලා. එතන මෙතන මේ අපි දෙකක් කියලා දාලා තියෙන රසායනික ප්‍රතික්‍රියාව තුලිත කරලා අපි ඉස්සරහදී ඉගෙන ගන්නවා කොහොමද රසායනික ප්‍රතික්‍රියාව තුලිත කරන්නේ කියලා. එතන හයිඩ්‍රජන් ක්ලෝරින් එකතු වුණාම 2HCl කාබන් ඩයොක්සයිඩ් මේ දෙකම එකතු වුණාම කාබන් මොනොක්සයිඩ්. එතන මතක තියාගන්න හැම වෙලාවෙම සංයෝජන නම් මේ පැත්තේ දෙන්නෙක් එකතු වෙනකොට මේ පැත්තේ හැදෙන්නේ එක්කෙනා. පැහැදිලිද? රසායනික සංයෝජන ප්‍රතික්‍රියා කියන්නේ ඒවා. අපි මෙතෙන්දිම කතා කරපු තවත් එකක් තමයි පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම. මේ තියෙන පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම පොටෑසියම් මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් හැදෙනවා. ඒතර මේක වියෝජනයක්. වියෝජනය වෙනවා කියන්නේ වෙන් වෙනවා. වෙන් වෙලා තියෙන්නේ මේ සංඝටක තුනක් බවට. පැහැදිලිද? ඒතර ඕනම වියෝජන ප්‍රතික්‍රියාවක මේ පැත්තේ එකක් තියෙනවා, මේ පැත්තේ සංඝටක කිහිපයක් තියෙනවා. A වලින් හැදිලා තියෙනවා B හා C. මේක තමයි පොදු ප්‍රතික්‍රියාව. එතකොට දරුවනේ ඔයාලට විභාගයේදී මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවක් දුන්නාම ඒක මේ මොන වර්ගයකටද අයිති වෙන්නේ කියන එක දැනගන්න ඕනේ. එහෙම අහනවා අපේ ප්‍රශ්නය. ඒතර ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් කියන්නේ සිංක් කොපර් සල්ෆේට්. එතකොට මෙතන එක්කෙනයි අනිත් එකේ දෙන්නෙක් ඉන්නවා. ඒතර මේ දෙන්නගේ හුවමාරුවක් සිදුවීමක් වෙන්නේ. ඒතර මෙතන මැග්නීසියම් කොපර් සල්ෆේට් උනොත් කොපර් අයින් කරලා මැග්නීසියම් මෙතෙන්ට වෙනවා. ඒතර එක්කෙනෙක් විස්ථාපනය කරනවා. එක්කෙනෙක් විස්ථාපනය කරලා එතෙන්ට අලුත් එක්කෙනෙක් එනවා. ඒකට තමයි අපි කියන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. ඒතර මේ තියෙන A ධන B C. ඒතර මෙයාත් එක්ක යනවා B අයින් වෙනවා. මේ තියෙන B අයින් වෙනවා. ඔන්න ඕක තමයි ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා කියන්නේ. ඒතර තව වර්ගයක් තියෙනවා ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. අපි අර ඉස්සෙල් ක්‍රියාකාරකමේ කතා කරපු බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් සල්ෆේට්. ඒතර මෙතන සංඝටක දෙක බැගින් තියෙනවා. මේකේ මේ දෙන්න මාරු වෙනවා, මේ දෙන්න මාරු වෙනවා. එතකොට ඒ දෙන්න හුව මාරු වෙලා අලුත් සංයෝග දෙකක් හැදෙනවා.
ඒතර බේරියම් සල්ෆේට් තමයි මේක තමයි සුදු අවක්ෂේපය. සුදු පාට අවක්ෂේපයක් ලැබෙන්නේ. ඒතර මේ තියෙන්නේ ඒ විදිහට ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. මේ දෙන්න ඉන්නේවා ඒවා මාරු වෙන ඒවා තියෙනවා. ඒතර මේ විදිහට A Bත් එක්ක යනකොට C Bත් එක්ක යනවා. ඔන්න ඕක තමයි පුතා ද්විත්ව විස්ථාපන. ඒක විස්ථාපන නම් එක්කිනයි විස්ථාපනය කරන්නේ. ද්විත්ව විස්ථාපනයේ දෙන්නම විස්ථාපනය වෙලා නව ද්‍රව්‍ය දෙකක් වෙනම හැදෙනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ රසායනික සමීකරණ ගැන. රසායනික සමීකරණයක් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව රසායනික සූත්‍ර සංකේතානුකූලව නිරූපණය කරන දෙයක්. ඒතර ප්‍රතික්‍රියක ඵල. එතන ওই විදිහට තමයි අපිට රසායනික ප්‍රතික්‍රියාවක් සංකේත වලින් ලියන්නේ. දැන් මේ තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙන රසායනික ප්‍රතික්‍රියාව. එතකොට අපි මේක තුලිත කරන්න ඕනේ. තුලිත කරන්න යනකොට ඔක්සිජන් අඩංගු රසායනික ප්‍රතික්‍රියාවක් නම් අපි ඉස්සෙල්ලම තුලිත කරන්නේ ඔක්සිජන්. ඔක්සිජන් තුලිත කිරීම. ඒතර ඔයාලට පේනවා මෙතන O2 කියලා තියෙනවා. දැන් අපිට මෙතෙන්ට 2 දාන්න බෑ පුතේ. මේ මැග්නීසියම් ඔක්සයිඩ් වල සූත්‍රය මේක ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා අපි 2 දානවා මේ ඉස්සරහට. පැහැදිලිද? එතන 2 ඉස්සරහට දැම්මයින් පස්සේ දැන් අපිට මෙතන පොඩි ගැටලුවක් එනවා. මැග්නීසියම් වල වැඩියක් තියෙනවා. එහෙනම් ඊළඟ අවස්ථාවේ අපි මැග්නීසියම් තුලිත කරන්න යනවා. එතන මෙතන 2යි මැග්නීසියම් නිසා මෙතෙන්ට 2යි මැග්නීසියම් දාන්න. එතකොට අපි බලනවා මෙතන ඔක්සිජන් 2යි මේක නිසා ඔක්සිජන් 2 වුණා. මෙතන 2යි මැග්නීසියම් මෙතන 2යි මැග්නීසියම්. එහෙනම් දරුවනේ අපිට එතෙන්දී තුලිත රසායනික ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. ඊළඟට අපි බලමු මේ ඇලුමිනියම් සහ HCl අම්ලය අතර ප්‍රතික්‍රියාව කොහොමද තුලනය කරන්න කියලා. දැන් මේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් කියන දෙකම ලැබෙන්නේ මොකකින්ද? HCl වලින්. එතකොට දරුවනේ අපිට මේකට 2 දැම්මොත් බෑ මෙතන ක්ලෝරින් 3. මෙතන 3 දැම්මොත් බෑ මෙතන හයිඩ්‍රජන් 2. ඒක අපිට බෙදෙන්නේ නැහැ. ඒක නිසා එහෙම ආපු වෙලාවක අපි මෙන්න මේ 3 සහ 2 කුඩා පොදු ගුණාකාරය ගන්නවා. එතකොට කුඩා පොදු ගුණාකාරය කීයද? 6යි. එහෙනම් ඉස්සෙල්ලම අපි දැන් මෙතන තුලිත කරලා තියෙන්නේ මේ දෙකෙන් ඕනම එකක්. අපේ කුඩා පොදු ගුණාකාරය තමයි මෙතෙන්ට 6 විදියට දාලා තියෙන්නේ. පැහැදිලිද? එතන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මෙතෙන්ට 6ක් විදියට දැම්මොත් ඔයාලට පේනවා මෙතන ක්ලෝරින් 6ක් තියෙනවා. ක්ලෝරින් 6ක් තියෙනවා නම් අපි ඇලුමිනියම් කීයක් දාන්න ඕනද? ඒ කියන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් 3 වරක් 2 වුණොත් තමයි 6 වෙන්නේ. පැහැදිලිද? 3 වරක් 2. ඒක නිසා මෙතන 6 එන විදියට මේක තුලිත කරන්න ඕන. එතන මෙතන හයිඩ්‍රජන් දෙකක් තිබිලා හරියන්නේ නැහැ. දෙවරක් 3 වුණොත් තමයි යන්නේ. හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවනේ. එතන දෙවරක් 3 වුණොත් තමයි 6 වෙන්නේ. එතකොට ඒක නිසා අපි 3 වරක් 2 ගත්තොත් 6යි. ඒක හරියි. ඊට පස්සේ මෙතන ඇලුමිනියම් දෙකක් තියෙන නිසා අපි මෙතෙන්ට ඇලුමිනියම් දෙකක් දානවා. එතන අන්න ඒ විදිහට තමයි පුතා ඒ වගේ ප්‍රතික්‍රියාවක් අපි තුලිත කරන්නේ. මේ විදිහට තුලිත කිරීමේ ක්‍රමය අපි හඳුන්වනවා සෝදිසි ක්‍රමය කියලා. අපි බලමු සෝදිසි ක්‍රමයෙන් කොහොමද මේ සමීකරණ තුලිත කරන්නේ කියලා. සෝඩියම් ධන ඔක්සිජන් සෝඩියම් ඔක්සයිඩ්. එතන අපිට පුළුවන් වෙන්න ඕන අපි මීට කලින් දන්නවා රසායනික සංයෝගයක සූත්‍රය ලියන්නේ කොහොමද කියලා. ඒ අනුව අපිට මේක පුළුවන්. ඉස්සෙල්ලාම අපි ඔක්සිජන් තුලිත කිරීම. ඔක්සිජන් තුලිත කරොත් සෝඩියම් වලට මුකුත් වෙන්නේ නැහැ. මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙන නිසා මොකද්ද වෙන්නේ? මේ ඉස්සරහින් අපිට කීයක්ද දාන්න වෙන්නේ? 2ක් දාන්න වෙනවා. එහෙම වුණොත් තමයි දැන් ඔන්න ඔක්සිජන් තුලිත වෙලා තියෙන්නේ. ඔක්සිජන් තුලිත නම් ඊට පස්සේ අපි තුලිත කරන්නේ සෝඩියම්. එතන අපිට පේනවා මෙතන දෙවරක් 2 4ක් නිසා මෙතෙන්ට සෝඩියම් 4ක් දාන්න වෙනවා. මෙන්න මේක තමයි තුලිත රසායනික සමීකරණය. ඊළඟට ඇලුමිනියම් ඔක්සයිඩ් කියන එක බැලුවොත් අපි ඇලුමිනියම් ධන ඔක්සිජන් Al2O3. එතන මෙතෙන්දි පුතේ පේනවා මෙතන 2යි මෙතන 3යි. එතන අපිට සාමාන්‍යයෙන් ඒ වගේ 2 සහ 3 තිබ්බොත් ඒ වගේ එකක් තුලිත කරනකොට අපි ගන්න මේ දෙකේම කුඩා පොදු ගුණාකාරය 3 2 කුඩා පොදු ගුණාකාරය 6යි. 6 දෙකෙන් බෙදුවාම ඒක නිසා ඔක්සිජන් තුලිත කරනකොට මෙතෙන්ට අපි පළවෙනි පියවර ඔක්සිජන් තුලිත කරොත් ඇලුමිනියම් ධන මෙතෙන්ට 6 දෙකෙන් බෙදුවාම කියේ 3යි O2. 6 3ෙන් බෙදුවාම එන්නේ කියේ 2යි. 2යි Al2O3. ඒතර ඔන්න ඔය විදිහට අපිට 3 වරක් 2 6යි ඔක්සිජන් හරිය 3 වරක් 2 6යි ඔක්සිජන් තුලිතයි. ඊට පස්සේ අපි තුලිත කරන්නේ ඇලුමිනියම් තුලිත කරනකොට මෙතන 2යි දෙවරක් 2 4යි. එහෙනම් මෙතන දානවා 4යි ඇලුමිනියම් ධන 3යි O2 2යි Al2O. ඔන්න ඕක තමයි ඒ ප්‍රතික්‍රියාව අපි තුලිත කරන්නේ.
ඒතර හැම වෙලේම බලන්න මේ පරමාණු දෙපැත්තෙම අවසානෙට සමානද කියලා. ඒකයි වැදගත් වෙන්නේ. ඊළඟට අපි තුලිත කරන්නේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර ප්‍රතික්‍රියාව. දැන් මෙතෙන්දිත් පුතේ අපි හයිඩ්‍රජන් තුලිත කරන්න ගියොත් මෙතන හයිඩ්‍රජන් නයිට්‍රජන් නම් තුලිත කරොත් අපිට කෙලින්ම වෙන්නේ. අපි බලමු නයිට්‍රජන් තුලිත කරොත් අපිට මෙතන නයිට්‍රජන් දෙකක් තියෙනවා. ඒක නිසා අපි මෙතෙන්ටත් දෙකක් කරන්න මෙහෙම ඉස්සරහට දෙකක් ඇමෝනියා දානවා. ඒතර හයිඩ්‍රජන් වල මුකුත් වෙනසක් වෙලා නැහැ එතකොට. ඇයි දෙකයි ඇමෝනියා දැම්ම. එතකොට නයිට්‍රජන් දෙක හරි. ඊළඟට අපි හයිඩ්‍රජන් තුලිත කරන්න යනවා. මොකද හයිඩ්‍රජන් තුලිත කරන්නේ මෙතන 3 වරක් 2 6යි. එහෙනම් මෙතන කීයක් වෙන්න ඕනද? දෙවරක් නම් කීයක් වෙන්න ඕනද? 3යි. දෙවරක් නම් 3යි. හරිද? ඔන්න ඕක තමයි තුලිත රසායනික ප්‍රතික්‍රියාව. පැහැදිලිද? හරි. ඔන්න ඕක තමයි තුලිත රසායනික ප්‍රතික්‍රියාව. ඊළඟට H2 ධන O2 හැදෙන්නේ H2O. එතන අපි ඉස්සෙල්ලා මේකේ ඔක්සිජන් තුලිත කරොත් H2 ධන O2 මෙතෙන්ට ඔක්සිජන් තුලිත කරන්න නම් මෙතන 2යි H2O දාන්න වෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි හයිඩ්‍රජන් තුලිත කරොත් මෙතන දෙවරක් 2 4යි. ඒක නිසා මෙතෙන්ටත් දෙවරක් 2. 2යි H2 ධන O2 2යි H2. මම හිතන්නේ දරුවනේ ඔයාලට දැන් රසායනික සමීකරණ තුලනය කිරීම සම්බන්ධ ගැටලුවක් නැතුව ඇති. තව එකක් තියෙනවා අපි මේකත් තුලිත කරලා බලමු. අන්තිම එක KClO3 KCl ධන O2. ඒතර මෙතන ඔක්සිජන් තුලිත කරන්න යනකොට ඔයාලට පේනවා 3 සහ 2 කියන්නේ අපිට මේක එකම අගයට ගන්න නම් ඒකේ කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ. ඒතර 3යි 2යි කුඩා පොදු ගුණාකාරය ගත්තොත් 6යි. 6 3ෙන් බෙදුවහම මෙතෙන්ට එනවා 2ක්. එහෙනම් 2යි KClO3. ඒතර අපිට පේනවා මෙතන 2යි KCl නම් මෙතෙන්ටත් මොකද්ද වෙන්න ඕන? 2යි KCl. ඒතර 6 නේ ආවේ 3 වරක් 2 6යි. එහෙනම් 6 දෙකෙන් බෙදුවහම මෙතෙන්ට දාන්න ඕන 3යි ඔක්සිජන්. ඔන්න ඔය විදිහට. ඇත්තටම දරුවනේ රසායනික සමීකරණ තුලිත කිරීම අපහසු නෑ. හැබැයි Tamanට හොඳ අවබෝධයක් තියෙනවා. ඉස්සෙල් මම මේක තුලිත කරනවා. ඒතර ඒ වෙලාවේදී මොකද්ද? දෙපැත්තේ පරමාණු සමාන කරන්න අපි මොකද්ද ගන්න ඕන? කුඩා පොදු ගුණාකාරය ගන්න ඕන නම් මේ විදිහට අරගෙන හෝ ඒක බෙදෙන අඩුම සංඛ්‍යාව අරගෙන ඒ විදිහට තුලිත කිරීම කරන්න ඕනේ. මේ තියෙන්නේ ඒ විදිහට දීපු ටිකක් ඔයාලට පැවරුමක්. ඊළඟට මේ පාඩමේ තවත් වැදගත් කොටසක් මේ තුලිත රසායනික සමීකරණ ඇතුලේ ගැටලු විසඳන්න. එතකොට මේකේ තියෙන්නේ හීමටයිට් සහ කාබන් මොනොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව. මම ඊට කලින් ඔයාලට ටිකක් සරල ප්‍රතික්‍රියාවක් කියලා ඊට පස්සේ මේකට යන්නම්. මම හිතන්නේ ඒක පහසුයි. මෙන්න බලන්න දරුවනේ. කැල්සියම් කාබනේට් වියෝජනය කරොත් හැදෙන්නේ මොනවද? කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. කැල්සියම් ඔක්සයිඩ් මෙතන මවුල එකකින් මෙතන මවුල එකක් හැදිලා තියෙනවා. මෙතනත් මවුල එකක් හැදිලා තියෙනවා. එතන මවුල එකක් කියන්නේ මේකේ සාපේක්ෂ අණු ස්කන්ධයන් අපිට දීලා තිබුණොත් කැල්සියම් 40යි, කාබන් 12යි, ඔක්සිජන් 16යි කියලා. මේ ටික සුළු කරොත් අපිට එනවා 100ක්. ඊට පස්සේ මෙතන කැල්සියම් ඔක්සයිඩ් නම් 40යි 56යි. මෙතන කීයද ඉන්නේ 44යි. ඒතර ඔයාලගේ සමීකරණේ තුලිතද කියලා බලන්න පුළුවන් පුතේ. මේ දෙක එකතු කරාම 100 එනවා නම් 56යි 44යි 100. ඊළඟට මෙන්න මේ විදිහට අපිට දීපු සමීකරණයට අදාළව සාපේක්ෂ අණු ස්කන්ධයන් මවුල ප්‍රමාණයන් දාගත්තොත් අපෙන් ඕනම අහන ප්‍රශ්නයකට අපිට පිළිතුරු ලියන්න පුළුවන්. හරි. අපි මේකේ ප්‍රශ්න කීපයක් බලමු. කැල්සියම් කාබනේට් මවුල 0.2කින් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ගණන. කැල්සියම් කාබනේට් මවුල 0.2ක් ප්‍රතික්‍රියා කරොත් ලැබෙන කැල්සියම් කාබන් ඩයොක්සයිඩ් මවුල ගණන. ඉතින් ඉස්සෙල්ලාම අපි දන්න දත්තේ ලියා ගන්නවා. කැල්සියම් කාබනේට් එක මවුලයකින් නම් ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් මවුල කීයක්ද? 1ක්. ඒක මේක දිහා බැලුවාම අපිට හරිම සරලව ලියා ගන්න පුළුවන්. එහෙනම් කැල්සියම් කාබනේට් මවුල 0.2කින් නම් එකකින් එකක් නම් පුතේ 0.2කින් කීයද? 0.2යි මවුල. හරිම සරලයි ගන්න. පැහැදිලිද? හරි. ඊළඟ මේකෙම ඇහුවොත් තවත් විදියක්. මෙහෙම ඇහුවොත් දෙවෙනි ගාන කැල්සියම් කාබනේට් ග්‍රෑම් 50ක් ප්‍රතික්‍රියාවෙන් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය. ඒත් අපි දන්න දත්තේ මොකද පුතේ? කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100කින් නම් ලැබෙනවා කැල්සියම් ඔක්සයිඩ් 56ක්.
හැම වෙලේම මේ සමීකරණ ඇසුරෙන් දන්න එක මුලින්ම ලියන්න. ඊට පස්සේ අපෙන් අහන්නේ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 50ක්. ඒතර කොහොමද එන්නේ? 100කින් 56ක් එනවනම් 50කින් 1යි 2යි 1යි 56 දෙකෙන් බෙදුවම 28යි ග්‍රෑම්. ඔන්න ඔය විදියට අපිට ඒ දෙන දත්තයන් අනුව ගැටලුව විසඳ ගන්න පුළුවන්. මෙන්න තවත් ගණන් ආකාරයක් අපි බැලුවොත් අපෙන් අහන්න පුළුවන් කැල්සියම් කාබනේට් කිලෝ 500කින් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය. ඒතර මවුල ගාණෙන් අහන්න පුළුවන්, ග්‍රෑම් ගාණෙන් අහන්න පුළුවන්, කිලෝග්‍රෑම්. මොනවයින් ඇහුවත් අපි දන්න දත්තේ ලියනවා. මොකක්ද දන්න දත්තේ? කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100කින් නම් ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44යි. එහෙනම් කැල්සියම් කාබනේට් කිලෝ 500කින්. දැන් ගොඩක් දරුවෝ මේක ග්‍රෑම් කිලෝග්‍රෑම් එකම ඒකකයට එන්න ඕන කියලා ඒකක පරිවර්තනය කිරීමක් කරන්න යනවා. ඇත්තටම පුතේ ඒකක පරිවර්තනය කිරීම කරන්න ඕනේ නෑ මෙතෙන්දී. ඒ මොකද ඔන්න බලන්න. කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධයනේ අහන්නේ. 100යි ග්‍රෑම් වලින් කීයක්ද ලැබෙන්නේ? 44යි ග්‍රෑම්. අපෙන් අහන්නේ කීයක්ද? 500යි කිලෝග්‍රෑම් වලින්. දැන් මොකද වෙන්නේ? මේ ග්‍රෑම් වලට මේ ග්‍රෑම් කැපිලා යනවා. 0.2 කැපෙනවා. 44 වැඩි කිරීම 5 කියලා කියන්නේ 220යි. අවසාන උත්තරේ එන්නේ ඉතුරු වෙන කිලෝග්‍රෑම් වලින්. ඒතර අපිට පේනවා අවසාන උත්තරේ කිලෝග්‍රෑම් වලින් ලැබිලා. එහෙනම් ඔන්න ඔය විදිහට ගැටලු විසඳන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව මේකේ තියෙනවා තවත් සමීකරණයක් ඇසුරෙන් ගැටලු විසඳන්න. අපි ඒක බලමු. එතකොට දරුවනේ ඔයාලට විභාගෙදී එන්නේ සමීකරණ වර්ග දෙකක්. ඕනම සමීකරණයක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ දක්වා ඇවිල්ලා තියෙන මේක අපි බලමු. මෙන්න මේක. අපි දන්නවා යකඩ නිස්සාරණයේදී පාවිච්චි කරන එකක් තමයි Fe2O3 3යි CO 2යි Fe ධන 3යි CO2. පැහැදිලිද? මෙන්න මේක යකඩ නිස්සාරණයට අදාළ ප්‍රතික්‍රියාවක්. ඒතර මෙතෙන්දි මේකෙන් අදහස් වෙන්නේ මේන් මවුල එකක් එක්ක මේන් මවුල කීයක්ද පුතේ? 3ක්. ඒකෙන් ලැබිලා තියෙනවා මේන් මවුල දෙකක්, මේන් මවුල 3ක්. දැන් අපි මේක සුළු කරලා ලිව්වොත් මේ යකඩවල දීලා තියෙනවා අපිට 56යි, ඔක්සිජන් 16යි, කාබන් 12යි කියලා දීලා. එහෙනම් මේකේ සාපේක්ෂ අංක ස්කන්ධයන් බැලුවොත් ග්‍රෑම් 160. මෙතන කාබන් මොනොක්සයිඩ් 28යි, 28 ඒවා 3ක්. මෙතන යකඩ 56යි, 56 ඒවා දෙකක් කියන්නේ 112 ග්‍රෑම්. මෙතන 44යි, 44 ඒවා 3ක් කියන්නේ 132යි ග්‍රෑම්. එතන මෙතන අටවරක් 3. මෙතන 84යි. එතන ඔන්න ඔය විදිහට තමයි අපිට ගන්න වෙන්නේ ස්කන්ධයන් බලලා. එතන ඊළඟට අපි බලනවා මේකෙන් අපිට දෙන්න තියෙන ගැටලු මොනවද කියලා. මොන වගේ ගැටලුද බලමු. අපි පළවෙනි එක බැලුවොත් Fe2O3 ග්‍රෑම් 16කින් ලැබෙන Fe ස්කන්ධය. යකඩ ස්කන්ධයකින් අහන්නේ. ඒත් අපි දන්න දත්තේ මොකද්ද පුතේ? Fe2O3 ග්‍රෑම් 160කින් නම් ලැබෙනවා Fe ග්‍රෑම් 112. එහෙනම් අපෙන් අහන්නේ කොච්චරකින්ද? ග්‍රෑම් 16කින්. ඒක කොහොමද අපි ගන්නෙ? 160කින් නම් 112යි. එහෙනම් 16කින් කොච්චරද? මේකට මේක කැපෙනවා 10න් බෙදුවාම උත්තරේ එනවා 11.2 ග්‍රෑම්. ඇත්තටම දරුවනේ මේකේ අර හරියට අපිට මෙන්න මේ තුලිත කිරීම සහ ඒවැයි සාපේක්ෂ අංක ස්කන්ධයන් හරියට ගණනය කරගත්තොත් එතනින් එහාට අපිට ගණන් හදන්න හරිම පහසුයි. අපි බලමු තවත් ගණනක්. කාබන් ඩයොක්සයිඩ් 264 ග්‍රෑම් ලබා ගැනීමට ප්‍රතික්‍රියා කළ යුතු Fe2O3 ස්කන්ධය අහන්නේ. අපි දන්න දත්තේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් කීයක්ද? 132ක් ගන්න නම් මේකෙන් 160ක්. 132ක් ගන්න නම් Fe2O3 160ක් ප්‍රතික්‍රියා කරවන්න ඕන. එහෙනම් 264ක් ගන්න නම් කොච්චරද? Fe2O3 160ක් ලැබෙන්නේ 132කින් 264ක් ගන්න නම් කොච්චරක් වෙන්න ඕනද? 1යි 2යි. මේක සුළු වුණාම ගාන උත්තර එනවා 320යි ග්‍රෑම්. පැහැදිලිද? ඒ කියන්නේ දරුවනේ මතක තියාගන්න මේකේ හැම වෙලේම අපි දැනගන්න ඕනේ මේ සමීකරණ තුලිත කරලා ලියාගත්තයින් පස්සේ ඒකෙන් අහන ඕනම ප්‍රශ්නයකට අපිට උත්තර හොයන්න පුළුවන්. අපි මේක ආශ්‍රිතව තවත් ගැටලුවක් බලමු. ස්කන්ධය
සම්බන්ධ කරලා නැත්නම් මවුල ගාන Fe2O3 මවුල 4කින් ලැබෙන Fe මවුල ගණන. එතකොට අපි දන්න දත්තේ තමයි පුතේ Fe2O3 එක මවුලයකින් නම් ලැබෙනවා Fe මවුල කීයක්ද? 2ක්. එහෙනම් 4යි මවුල වලින් නම් ලැබෙනවා කීයක්ද? එකකින් දෙකක් නම් 4කින් බැලුවොත් දෙවරක් 4 8යි මවුල. අපිට අන්නේ විදිහට හරි සරලව ගාන විසඳන්න පුළුවන්. ඊට අමතරව අපි ස්කන්ධය සම්බන්ධයෙන් ගැටලුවක් විසඳුවොත් කිලෝග්‍රෑම් එකක් දාලා අපි බලමු Fe කිලෝග්‍රෑම් 1120ක් ලබා ගැනීමට ප්‍රතික්‍රියා කළ යුතු Fe2O3 ස්කන්ධය. කොහොමද පුතේ ඒක බලන්නේ? අපි ඉස්සෙල්ලම දන්න දත්තේ මොකද්ද? Fe 112ක් ග්‍රෑම් ගන්නම් Fe2O3 කීයක් ප්‍රතික්‍රියා කරන්න ඕනද? 160ක්. ඒක තමයි ආරම්භය. ඊට පස්සේ අහන්නේ 1120ක් කිලෝග්‍රෑම්. අපි දන්න දත්තය 112ක් ප්‍රතික්‍රියා කරාම ලැබෙනවා 160ක් ග්‍රෑම්. එපෙන් අහන්නේ 1120ක් කිලෝග්‍රෑම්. මේ ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා 1යි 10යි. ඒතර කීයද උත්තරේ එන්නේ? 1600යි කිලෝග්‍රෑම්. පැහැදිලිද දරුවනේ? ඒතර මේ වගේ ගැටලු ඔයාලා තනියම විසඳන්න. විසඳුවාම ඔයාලට මේක හොඳ පිටුහලක් වෙනවා. ඕනම ගැටලුවක් තනියම කොහොමද විසඳගන්නේ කියන එක. ඒක නිසා ඔයාලම තනියම ගැටලු හදමින් මේ විදිහට ගැටලු විසඳන්න මේ සම්බන්ධව. එහෙනම් අපි මේ පාඩම මේ කොටස මෙතනින් අවසන් කරනවා. ඊළඟ කොටස මගේ ඊළඟ YouTube වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්න. ඔබ සැමට සුබ දවසක්.